ඔබ දන්නවා මේ වන විට අපේ රට ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයක ඉන්නේ. විශේෂයෙන් ගත්තොත් රජයේ ආදායම අහිමි වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මේ 2020 වර්ෂය සඳහා ආණ්ඩුවේ මුළු ආදායම ඇස්තමේන්තු කරලා තිබෙන්නේ බිලියන 1555යි. නමුත් මෙම 2020 සඳහා ණය සහ පොලි වාරිකය ගෙවිය යුතු තිබුණා බිලියන 1854ක්. ඒ කියන්නේ රාජ්‍ය මුළු ආදායම ප්‍රමාණවත් නැහැ ණය පොලි වාරිකය ගෙවන්න. ඒ වගේම 2021 ලබන අවුරුද්දේ ඇස්තමේන්තුව දිහා බැලුවත් මේ ඇස්තමේන්තුවට කවදාවත් යන්නේ නැහැ. ඊට වඩා භයානක තත්ත්වයක් තමයි තිබෙන්නේ. ආණ්ඩුවේ මුළු ආදායම ඇස්තමේන්තු කරලා තිබෙන්නේ බිලියන 1919යි. හැබැයි රජය විසින් ගන්න ලද ණයවලට ගෙවිය යුතු ණය සහ පොලි වාරිකයේ එකතුව බිලියන 2117යි. ඒකෙන් පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි. ආණ්ඩු උපයා ගන්නා ලද මුළු ආදායම භාණ්ඩාගාරයට ලැබෙන මුළු ආදායම ප්‍රමාණවත් නැහැ ණය පොලි වාරිකයේ ගෙවන්න. ඒ වගේම භාණ්ඩාගාරයේ account එක භාණ්ඩාගාරයේ ගිණුම මේ වන විටත් බිලියන 541ක කෝටි 54100ක OD එකක් බැංකු වෛරාවකින් තමයි දුවන්නේ. මේ කියන්නේ භාණ්ඩාගාරයේ ගිණුම බිලියන 541ක බැංකු වෛරාවක් සහිතව තමයි ගමන් කරමින් තිබෙන්නේ. මෙහි බර විවිධ ආකාරයෙන් ජනතාව වෙත පැටවෙමින් තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම, සේවාවන් මිල ඉහළ යාම ආදී ශේස්ත්‍ර වලින් මේ බර ජනතාවට පැටවෙමින් තිබෙනවා. හැබැයි ආණ්ඩුව එම බර ජනතාවට එසේ පටවෙමින් තිබියදී තමන්ගේ චෞර ව්‍යාපාරික වලල්ලකට අතිශය ධනය උත්පාදනය කිරීම සඳහා රජයේ ආදායම අත්හරිමින් තිබෙනවා. මා මුදල් අමාත්‍යාංශයේ විවාදිත දවසේ පාර්ලිමේන්තුවේදී මෙම ගනුදෙනු ගණනාවක් පිළිබඳව රජයට අහිමි වී තිබෙන මහා ධනස්කන්ධය පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. අද ප්‍රධාන පුවත්පත් ගණනාවක ඒ පිළිබඳ ලිපි පළ වී තිබෙනවා. ඒ කුමක්ද? විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය ජුනි මාසයේ 26 වෙනිදා ආණ්ඩුව රුපියල් 50ක විශේෂ වෙළඳ බද්දක් පැනෙවුවා සීනිවලට. හැබැයි මෙම බද්ද ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා 7:25 දක්වා ඒ කියන්නේ මුළුමනින්ම පාහේ බද්ද ඉවත් කරා. බද්ද ඉවත් කරලා ඉවරලා පාරිභෝගික අධිකාරිය ගැසට් එකක් ගැහුවා. එහි මේජර් ජෙනරාල් සාන්ත දිසානායක විශ්‍රාමික සභාපතිවරයා සුදු සීනි උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 85යි. ආනයනකරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 80යි. එයි රුපියල් 50ක බද්ද අහිමි කිරීම හේතු කොටගෙන රුපියල් 50 බද්ද ඉවත් කිරීම හේතු කොටගෙන ඒ වන විට රුපියල් 135ට 140ට තිබුණු සීනි රුපියල් 50කින් අඩු වී යුතු තිබුණා. ඒ අනුව තමයි පාරිභෝගික අධිකාරිය ගැසට් එකක් නිකුත් කරන්නේ. තොග මිල කිලෝ එකක් සඳහා රුපියල් 80යි. සිල්ලර මිල කිලෝ එකක් සඳහා රුපියල් 85යි. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මහා භාණ්ඩාගාරයට එන්න තිබුණු මහා විශාල ධනස්කන්ධයක් ඒ භාණ්ඩාගාරයට එනවා වෙනුවට ඒ බද්ද ඉවත් කොට හැබැයි සීනි තොග රුපියල් 80ටත් සිල්ලර් රුපියල් 85ටත් තියෙනවා. මේ අතරමැදි කොටස යන්නේ කාටද? ආණ්ඩු තීරණයක් ගන්නව නම් බදු අයින් කරලා ජනතාවට අඩු මිලට සීනි දෙන්න ඕන කියලා. එහෙනම් අඩු මිලට සීනි ලැබෙන්න ඕන. එහෙම නැත්නම් ආණ්ඩුව බද්ද ගහලා භාණ්ඩාගාරයට ධනය ගන්නවා.
හැබැයි දැන් සිදුවී තිබෙන දේ තමයි ආණ්ඩුවට බද්දක් නැහැ, ජනතාවට 85ට සීනිත් නැහැ. මේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදාක සිට මේ වසර අවසන් වෙනකොට ආසන්න වශයෙන් මෙට්‍රික් ටන් ලක්ෂයක්වත් සීනි ලංකාවට ආනයනය කරනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ආණ්ඩුවට රුපියල් බිලියන 10ක ආදායමක් අහිමි වෙනවා. දැන් මම දැක්කා ආණ්ඩුව ලෝක බැංකුවෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් වසංගතය සඳහා අවශ්‍ය වන වෛරසය මිලදී දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක ණයක් ඉල්ලනවා. මේ පැත්තෙන් ආණ්ඩුවේ භාණ්ඩාගාරයට එමින් තිබුණු රුපියල් බිලියන 10ක් තමන්ගේ චෞර ව්‍යාපාරික වළල්ලකට අයථා ලෙස ඉපීම සඳහා ඉඩකඩ ලබා දෙමින් තිබෙනවා. එහි ප්‍රධාන ආයතනය තමයි විල්මා ආයතනය. විල්මා ආයතනය මේ වන විටත් මෙට්‍රික් ටන් මේ ලක්ෂ දෙකෙන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සීනි ආනයන කරලා තියෙන විල්මා ආයතනය. සජන් මෝසුන්ගේ සෙංගිලයකේ අයිතිකරුවා ගෝඨාභය රාජපක්ෂගේ හිතමිතුරා වියත් මගට විවිධ වියත් ආකාරයෙන් සහාය දක්වපු අය. එහි අද මේ වෙන විටත් මෙට්‍රික් ටන් 22500ක සීනි නැවක් ගොඩ බාමින් තියෙනවා. මේ වසර අවසන් වෙනකොට තවත් මෙට්‍රික් ටන් 23000ක සීනි නැවක් ගේන නියමිතව තිබෙනවා. ඒ නිසා මෙම බදු අඩු කිරීම නිසා ආණ්ඩුවට අහිමි වන මුදල බිලියන 10ක් පමණ වනකොට ඒ බිලියන 10න් බිලියන 5ක් පමණ මේ විල්මා ආයතනයේ අතිරේක ලාභයට උත්පාදනය කරනවා. දැන් ආණ්ඩුව ජනතාවට සහන දෙනව වෙනුවට තමගේ චෞර වලල්ල ව්‍යාපාරිකයන්ට සහන දෙන්න පටන් ගන්න තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊළඟ විල්මා ආයතන දීපු සහනේ මොකක්ද? ඔබ දන්නවා පහුගිය 2020 ජුනි මාසයේ 26 වෙනිදා ගැසට් එකක් ගැහුවා. ඒ ගැසට් එකේදී කිව්වා අදූෂිත පොල් තෙල්. මොකද මේ විල්මා ආයතන තමයි ලෝකේ සීනි සහ තෙල් වෙළඳ පොලේ ප්‍රධානී. ඒ නිසා ජුනි මාසයේ 26 වෙනිදා ගැසට් එකක් ගැහුවා. මේ පොල් තෙල් කිලෝග්‍රෑම් එකක් සඳහා බද්ද රුපියල් 150යි කියලා. ඊට පස්සේ එම ගැසට් එක වෙනුවට නැවත 2020 ජුලි මාසයේ 10 වෙනිදා ගැසට් එකක් ගැහුවා. අර රුපියල් 150ක් වූ බද්දෙන් මෙහෙම කිව්වා විශේෂ වෙළඳ බද්දෙන් කිලෝග්‍රෑමයකට රුපියල් 25ක් අත්තරන් ලැබිය යුතු බවට මේන් නියෝග කරනු ලැබේ කියලා මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නැවත ගැසට් එකක් ගැහුවා. ඒ කියන්නේ ජුනි මාසයේ 26 වෙනිදා ගැසට් එකක් ගැහුවා පොල් තෙල් වලට පොල් තෙල් කිලෝග්‍රෑම් එකකට බද්ද රුපියල් 150යි කියලා. ඊට පස්සේ ජුලි මාසයේ 10 වෙනිදා ගැසට් එකක් ගැහුවා කිලෝග්‍රෑම් එක බද්දෙන් රුපියල් 25ක් නිදහස් කරනවා කියලා. නැවත දෙසැම්බර් මාසයේ 15 වෙනිදා ගැසට් එකක් ගැහුවා පොල් තෙල් කිලෝග්‍රෑම් එකක බද්ද රුපියල් 125යි කියලා. දැන් මොකද උනේ? 14 වෙනිදා විල්මා ආයතනයට අයත් මෙට්‍රික් ටන් 7000ක තෙල් නැවක් ආවා කොළඹ වරායට. දෙසැම්බර් 14. මොකද කරේ? අදත් රේගුවෙන් එම විල්මා ආයතනයේ තමන්ගේ මෙට්‍රික් ටන් 7000ක් වන තෙල් නැව නිදහස් කරගෙන තියෙන කොහොමද? මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා අලුතෙන් ගහපු 125 බද්ද කලින් ගහපු 25 අත්තරීම කියන ගැසට් එක උපයෝගී කරගෙන බද්ද රුපියල් 100ට. මේ රඳා පවතින 14 වෙනිදා පැය 12කට විතරයි. ඒ කියන්නේ ජුලි මාසයේ 10 වෙනිදාගේ සිට දෙසැම්බර් මාසයේ 13 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා
පොල් තෙල් කිලෝග්‍රෑම් එකක් සඳහා බද්ද රුපියල් 150 තිබුණා 25ක් අත්තරියා 125යි. හැබැයි 14 වෙනිදා දෙසැම්බර් මාසේ 14 වෙනිදා බද්ද 125යි 25ක් අත්තරියා 100යි. දෙසැම්බර් මාසේ 15 වෙනිදා බද්ද 125යි. වෙන්නේ මොකක්ද? 13 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අය කරා 125ක්. පැය 12කට විතර සීමා කරා රුපියල් 100ක්. 15 වෙනිදා නැවත 125යි. එනේ කිලෝග්‍රෑම් මේකේ රුපියල් 25ක අතිරේක ලාභයක් උපයා ගන්න ලැබුණා පොල් තෙල් ආනයන කරුවන්ට. පොල් තෙල් ආනයන කරුවෝ 3 දෙනෙක් පොල් තෙල් ආනයන කරලා තියෙනවා. ඒකෙන් 2 දෙනෙක් ඉතා කුඩා ප්‍රමාණයක්. හැබැයි ප්‍රධාන වශයෙන් මෙට්‍රික් ටොන් 7000ක් ආනයන කරලා තිබෙනවා විල්මා ආයතනයේ. රේගුව විසින් විල්මා ආයතනයේ මෙට්‍රික් ටොන් 7000ක් සඳහා කිලෝග්‍රෑම් එකට බද්ද අරගෙන තියෙන රුපියල් 100යි. රුපියල් 25ක් අඩුවෙන්. ඒ කියන්නේ ඒ දවසේ මේ ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගැනීම සඳහා විල්මා ආයතනයට ඉඩකඩ ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම දැන් විශාල සාකච්ඡාවක් යමින් තිබෙනවා හම්බන්තොට වරාය අදානි සමාගමට විකිණීම් පිළිබඳව. දැන් අදානි සමාගම කියන්නේ කවුද? අදානි සමාගමත් එක්ක ප්‍රධාන ව්‍යාපාර හවුල්කරුවෙක් විල්මා ආයතනයේ. ඔබ ගිහිල්ලා බැලුවොත් වෙබ් අඩවිල මේ පිළිබඳ ඉතාමත් පැහැදිලිව සඳහන් වී තිබෙනවා. මේ අදානි විල්මා කියලා කියන්නේ ඒකාබද්ධ සමාගමක්. එහෙනම් මේ අදානි වලට වරාය දෙනවා කියන එක ඇතුලේ ඉන්නේ කවුද ආයේ? විල්මා. අදානි විල්මා ඒකාබද්ධ සමාගමක් හැටියට කටයුතු කරමින් තියෙන බොහෝ ව්‍යාපාරවල හවුල්කාර සමාගම් හැටියට කටයුතු කරමින් තිබෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ. ඒ නිසා දැන් මේ සීනියානයනි බදු උස් පහත් කිරීම හරහා පොල් තෙල් ආනයන බදු උස් පහත් කිරීම හරහා කොළඹ වරාය නැගෙනහිර ජැටිය පැවරීම හරහා ප්‍රධානතම හවුල්කරුවෙක් බවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරගෙන තිබෙන්නේ විල්මා. කියන්නේ මේ රටේ ජාතික දේපල පවරා දෙන්නේ. මේ රටේ මහජනයාගේ භාණ්ඩාගාරයට එන්න ඕන තියෙන ධනෙ චෞර ව්‍යාපාරිකයෙක්ගේ සාක්කුවට තල්ලු කරන්නේ මේගොල්ලෝ. ඒ නිසා විශේෂයෙන්ම මේ පිළිබඳව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද භාණ්ඩාගාරයට ආයුතු ධනය මේ විශාල වසංගත රෝගයක් පැතිරී තිබෙන වෙලාවක ඒ අයට වෛරස් එක මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන බෙහෙත් ආනයනය කරන්න සල්ලි නැතුව තියෙන රටක ණය පොලි වාරිකය ගෙවා ගන්නත් භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි ප්‍රමාණවත් නැති රටක මොකද සිදු කරමින් තිබෙන්නේ? සුපුරුදු පරිදි තමගේ චෞර ව්‍යාපාරික වලල්ලට මහජනයාගේ ධනය රිසිසේ කොල්ල කන්න මහජනයාගේ ධනය රිසිසේ එක්රැස් කරගන්න ඉඩකඩ ලබා දී තිබෙනවා. එනිසා විශේෂයෙන්ම කොළඹ වරාය නැගෙනහිර ජැටිය හම්බන්තොට කොළඹ වරාය නැගෙනහිර ජැටිය. එතකොට මේ ප්‍රධාන ලෙස කටයුතු කරමින් තිබෙන්නේ විල්මා ආයතනය. ඒ නිසා අපි හිතනවා මේ රාජපක්ෂගේ වටා ඒකරාශී වී තිබෙන චෞර ව්‍යාපාරික වලල්ලකට අපේ රටේ ධනය රිසිසේ එක්රැස් කර ගැනීම සඳහා ඉඩකඩ ලබා දී තිබෙන බව තමයි පෙන්වුම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි. පහුගිය බදාදා නැවත මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මාගාව තිබෙන මේ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවේ අරමුණ බවට පත් වී තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම. මහජන උපයෝගිතා කොමිසම කියන්නේ කුමක්ද? විශේෂයෙන්ම අපේ රටේ විදුලිය ගත්තොත් ඒ රාජ්‍ය සතු ඒකාධිකාරීත්වයක් තිබෙනවා. ඒ වගේම ජලය ගත්තොත් ඒ රජයේ ජලය බෙදා හැරීම ජල ප්‍රවාහන මණ්ඩලය, ඒ කියන්නේ පානීය ජලය බෙදා හැරීම රජයේ සතු ඒකාධිකාරී මණ්ඩලයක් විසින් හසුරුවනවා. ඒ වගේම අපි තෙල් ගත්තොත් IOC සමාගමේ මැදිහත් වීමක් තිබෙන ගමන්
හැබැයි තෙල් වල විශාල පංගුවක් අපේ තෙල් සංස්ථාව විසින් ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා ජනතාවගේ අත්‍යවශ්‍ය තෙල්, ජලය හා විදුලිය රජයේ සතු සමාගම් විසින් තමයි ජනතාවට මේ සේවාවන් මේ භාණ්ඩ ඒ අවශ්‍යතාවයන් ලබා දෙමින් තිබෙන්නේ. හැබැයි මෙම ආයතනයන් තුල සිද්ධ වෙන මහා පරිමාණ වංචා, දූෂණ, අයථා ගනුදෙනු හේතු කොටගෙන ඒ විශාල පිරිවැයක් ජනතාව වෙත පැටවෙමින් තිබෙනවා. තෙල් සංස්ථාවේ සිදුවන දූෂණයන් හරහා තෙල් මිල ඉහළ යාම පාරිභෝගික ජනතාවට බලපෑම් කරමින් තිබෙනවා. ජල ප්‍රවාහන මණ්ඩලයේ ආයතා ටෙන්ඩර් ඉදිකිරීම සඳහා යන විශාල ධනස්කන්ධය මේ හේතු කොටගෙන ජල බිල හරහා පාරිභෝගික ජනතාවට එහි බර පැටවෙමින් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිදුවෙන ආයතා ගනුදෙනු විශාල තමගේ හිත මිතුරන්ට ප්‍රදානය කරන ලබන කොන්ත්‍රාත්, තමගේ හිත මිතුරන් හරහා විදුලි මිලදී ගැනීම ආදී හේතු කොටගෙන එහි බර විදුලි පාරිභෝගිකයන් වෙත පැවරී තිබෙනවා. ඒ නිසා අපේ රටේ පනතක් තිබෙන මහජන උපයෝගිතා කොමිසම් පනත මේවා පිළිබඳව මහජනතාවගේ පැත්තේ ඉඳන් කටයුතු කරන්න කවුද? මොකද විදුලි බිල කීයයි කිව්වොත්, ජල බිල කීයයි කිව්වොත්, තෙල් බිල කීයයි කිව්වොත් ජනතාවට ඒ පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ජනතාවට තියෙන්නේ කියන ගානට මිලදී ගන්න. මොකද වෙන තැන නෑනේ ගන්න. ජලය ගන්න ඕන ජල ප්‍රවාහන මණ්ඩලයෙන් විතරයි. විදුලිය ගන්න ඕන විදුලි බල මණ්ඩලයෙන් විතරයි. අපි පක්ෂයකට පිළිගන්නවා රජයේ ඒකාධිකාරීත්වය සතු තිබිය යුතුයි කියලා. හැබැයි අන්න එවැනි වෙලාවක ඒ මිල ගණන්, ඒ මිලදී ගැනීම, ඒ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේදී මහා ජනතාවගේ පැත්තේ ඉඳන් ඒ පිළිබඳ විමර්ශනය කරන්න තමයි මහජන උපයෝගිතා කොමිසම් සභාව පිටුම් ලැබුවේ. ඉතාමත් ජ්‍යෙෂ්ඨ ඒ ශේෂ්ත්‍රයන් පිළිබඳ විශාල අධ්‍යක්ීම් තිබෙන කණ්ඩායම් එම කොමිසම් සභාවේ කටයුතු කර තිබෙනවා. වර්තමානයේ කටයුතු කරමින් තිබුණේ පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා. ඒ සමාජිකයන් හැටියට කටයුතු කරේ මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා. ඇතුළු ඒ ශේෂ්ත්‍රයන් පිළිබඳව ඥානය තිබෙන, ඒ ශේෂ්ත්‍රයන් පිළිබඳ විද්වත් දැක්මක් තිබෙන කණ්ඩායම් විසින් තමයි මේ කොමිසම් සභාව සොන් ලැබුවේ. ඒ නිසා මේ කොමිසම් සභාව මොකද කරේ පහුගිය කාලේ? ඔබට මතක ඇති. රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්නකොට 2019 වසරේ විශාල නියගයක් ඇති වෙනවාය කියලා උපකල්පනය කරමින් ඔහු යෝජනා කරා බාජ් දෙකක් කරහා විදුලිය මිලදී ගන්න. විශේෂයෙන් කොළඹ වරායේ මෙගාවොට් 200ක ජංගම බලාගාරයක්, ඒ වගේම ගාලු වරායේ මෙගාවොට් 200ක ජංගම බලාගාරයක් ස්ථාපිත කරලා ඒ බාජ්වල තැන්පත් කළ බලාගාර හරහා විදුලි බිල ගැනීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරා. කැබිනට් පත්‍රිකා 8ක් විතර දැම්මා. ඔහු උපකල්පනය කරා විශාල නියගයක් ඇති වෙන ඒ නියගය සඳහා මේ විදුලි මිලදී ගැනීම කළ යුතුයි කියලා. ඒකකයක් රුපියල් 26ට වඩා වැඩියෙන් මිලකට තීරණය කරලා තිබුණා. හැබැයි මහජන උපයෝගිතා කොමිසම එම මිලදී ගැනීම අත්හිටුවා. එදා මහජන උපයෝගිතා කොමිසම අත්හිටුවේ නැත්නම් අදත් කොළඹ වරායෙත් ගාලු වරායෙත් මේ මෙගාවොට් 200ක බලාගාර ස්ථාපිත කරලා තිබෙනවා ජනතාවට අසීමිත ලෙස බර පැටවෙන. ඒ නිසා මේ විදුලි බල මණ්ඩලයේ සිදුවන අක්‍රමිකතාවය යම් ප්‍රමාණයකට හෝ සමනය කරන්න මෙම මහජන උපයෝගිතා කොමිසම මෙදියත් වෙනවා. හැබැයි දැන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාව පසුගිය බදාදා ඉදිරිපත් කරා මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. මොකක්ද හේතුව හැටියට කියන්නේ? ඔන්න ඇත්තටම ස්තුතිවන්ත වෙන මේක හරියට লীලා තියෙන එක ගැන. විශේෂයෙන් ඉදිරි මාස 24ක කාලය තුල ඇමරිකන් ඩොලර් මිලියන 2000ක පමණ විදුලි ශේෂ්ත්‍රයේ තුල කරනු ලබන ආයෝජන කඩිනම් කළ හැකි වනු ඇත. ඒ කියන්නේ මොකද්ද? ඉදිරි අවුරුදු දෙක කාලය තුල සැලසුම් කරලා තියෙන ඩොලර් බිලියන 2ක ඩොලර් මිලියන 2000ක විදුලි ශේෂ්ත්‍රයේ ආයෝජනයන් ගැන කල්පනා කරලා තිබෙනවා. දැන් මොකද කරලා තියෙන්නේ?
මහජන උපයෝගිතා කොමිසම මේකට බාධාවක්. තමන්ට රිසිසේ තමගේ කොන්ත්‍රාත්කරුවන්ට තමගේ හිතවාදීන්ට ටෙන්ඩර් වලින් යටිමටි ගහන්න ඉඩකඩ ලබා දීම තමයි ඒගොල්ලන්ගේ වේගවත්භාවය. ඒට යම් නිර්දේශයන් ඉදිරිපත් කිරීම, ඒ වෙනස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. මෙම කැබිනට් පත්‍රිකාවෙම කියන්නේ මොකද්ද? විදුලි බල ශේෂ්ත්‍රයේ ඉදිරි අවුරුදු දෙකේ ඩොලර් මිලියන 2000ක ආයෝජනයන් අපේක්ෂා කරනවා. ඒ ආයෝජනයන් සඳහා මහජන උපයෝගිතා කොමිසම බාධා කරනවා. ඒ කියන්නේ මොකටද? හොරකමට බාධා කරනවා. දූෂණයට බාධා කරනවා. පාරිභෝගිකයන් වෙත අතිශය බර පැටවීමට බාධා කරනවා. දැන් ආණ්ඩු කරන්න ඕන මොකක්ද? හරිනම් මහජන උපයෝගිතා කොමිසමෙන් දැන් නිර්දේශන සැලකිල්ලක් කරන්න ඕන. හැබැයි මේ ආණ්ඩු කරමින් තිබෙන්නේ මොකද්ද? මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. ඒ නිසා මේ සිදුවීම් ඔක්කොගෙම පෙන්눔 කරමින් තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි. 2005 පරාජයට පත් කරන ලද එම පාලනීයම එව වංචා දූෂිත තමන්ගේ චෞර කණ්ඩායමකට මහජනයාගේ දේපල රිසිසේ කොල්ල කා ගැනීම සඳහා ඉඩකඩ දෙන ප්‍රවේශයකට ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේද අවතීර්ණ වී තිබෙන බව තමයි පෙන්눔 කරන්නේ. මේ කරුණු කීපයක් පිළිබඳව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මහජනයාගේ ධනය රිසිසේ කොල්ල කෑම සඳහා කරන මේ දේශපාලන සෙල්ලම නතර කර යුතුයි. ඒ සෙල්ලම කරන්නට දඬුවම් ලබා දීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් පොල්තෙල් ආනයනයේදී විල්මා ආයතනය ලබාගෙන තිබෙන අතිරේක මිලියන 175ක ලාභය වහාම අය කර ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා රේගු දෙපාර්තමේන්තුවේ ඉන්න වංචාව දූෂණයට එරෙහි නිලධාරී භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය වෙන පාරවල් වලින් ව්‍යාපාරිකයන්ගේ දේශපාලකයන්ගේ සුරතුළුම් බවට පත් වී තිබෙන ව්‍යාපාරයේ සාක්කු වලට යනවට විරුද්ධ රේගු අධිකාරී නිලධාරී මෙම මිල්මා ආයතන ලබා දී තිබෙන මිලියන 175 යලි අය කර ගැනීම සඳහා කටයුතු කරාවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ආණ්ඩුවට මොනවමනාව තිබුණත් තමන්ගේ චෞරයන්ට එවැනි ලාභ උත්පාදනය කිරීම සඳහා දොරටු විවෘත කරන්න රේගු නිලධාරීන් තමන් වෙත පැවරී තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මුදල යලි අය කරගත යුතුයි කියලා බලකිරීමක් සහ යෝජනාවක් අපි රේගු නිලධාරීන් වෙත කරන්නත් මේ අවස්ථාවේදී කැමැතියි. වර්තමානයේ දැන් ප්‍රශ්න කළ දෙන්නේ කොවිඩ් ප්‍රශ්නයත් එක්කම පැනනගුණ ප්‍රශ්නයක් තමයි මේ මුස්ලිම් දේහයන් සම්බන්ධයෙන් නාදානය කරනවද භූමි දානය කරනවද කියන ප්‍රශ්නේ සම්බන්ධයි. දැන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විසඳුමක් දීලා නැහැ. මේකට නමුත් ඒ ජාතිකයන් කියන්නේ මේකට විද්වත් මණ්ඩලයකින් යම්කිසි ප්‍රතිඵලයක් විසඳුමක් දෙන්න ඕනේ කියන එක. ඔබතුමාලා පක්ෂයකට මොකද මතය දෙන්නේ? ඇත්තටම මෙම මල සිරුරු ආදාහනය පිළිබඳව මතුවී තිබෙන ප්‍රශ්නය ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඉස්ලාම් ආගම අදහන පුරවැසියන් ඔවුන්ගේ ආගමට අනුකූල වන පරිදි භූමි දාන කිරීමට අවස්ථාවක් ලබා නොදීම හේතු කොටගෙන ඔවුන් විශාල කම්පනයකට පත් වී තිබෙන බව හරි පැහැදිලියි. විශේෂයෙන්ම පසුගියදා දින 20ක බිලිඳු දරුවෙක් ආදාහනය කිරීමත් සමග මෙම ගැටලුව තවත් උච්චස්ථානයකට පැමිණලා තිබෙනවා. ඒතර මම හිතනවා මේ සංවාදය අද අපේ රටේ පැති දෙකකින් තිබෙනවා කියලා. එකක් තාක්ෂණික විද්‍යාත්මක සෞඛ්‍යමය ප්‍රවේශයක්. මෙම ආදානය සහ භූමි දානය පිළිබඳව එක ප්‍රවේශයක් තිබෙනවා. තව ප්‍රවේශයක් තිබෙනවා දේශපාලනමය ප්‍රවේශය. අපි හිතනවා මෙවැනි සංවේදී ප්‍රශ්නයකදී අනුගමනය කළ යුතු වන්නේ විද්‍යාත්මක සෞඛ්‍ය තාක්ෂණික ප්‍රවේශය. නමුත් ආණ්ඩුව
පසුගිය කාලේ මේ බලය ලබා ගැනීම වෙනුවෙන් තමම් වපුරන ලද උම්මන්තක ජාතිවාදී ප්‍රවේශයේ හේතු කොටගෙන ආදානයේද භූමි දානයේද කියන එක විද්‍යාත්මක සෞඛ්‍ය තාක්ෂණික ප්‍රවේශයකට වඩා අද දේශපාලන ප්‍රවේශයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් මම හිතන්නේ එය දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලනඥයෙක් විසින් තීරණය කළ යුතු කරුණක් නොවේ. මෙම කොවිඩ් වසංගතය ආරම්භයේදීම එම වෛරසයේ ස්වභාවය, ඒ පැවැතෙන ආකාරය, එය කුමන ආකාරයෙන් ව්‍යාප්ත විය හැකිද කියන එක පිළිබඳව අලුත්ම තත්ත්වයක් නිර්මාණය වී තිබුණා මෙම වෛරසයේ ආරම්භයේදී. හැබැයි දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මෙම වෛරසයේ ප්‍රභේදය අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ පැතිරීම පිළිබඳ විමර්ශනය කරලා තිබෙනවා. පැතිරෙන ආකාරයන් පිළිබඳව අධ්‍යයනයන් හරහා විද්‍යාත්මක තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ලෝකෙම පිළිගත් වෛරස් පිළිබඳ විද්‍යාඥ මලික් පීරිස් මහත්මයා පසුගියදා මෙම වෛරසයේ පැතිරීම සඳහා භූමි දාණය මොනතරම් ඉවහල් වෙනවාද, එසේ නොවෙනවාද කියන කරුණ පිළිබඳව ඉතාමත් විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ හැටියට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මයා පහුගියදා මෙම වෛරසයේ භූමි දාණය හරහා සිදුවිය හැක්කේ කුමක්ද කියන එක පිළිබඳව ඉතාමත් පැහැදිලි විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කරා. ඒ නිසා විද්‍යාත්මක අදහස් අද ඉදිරිපත් වෙමින් තිබෙනවා. කිසිසේත්ම මෙම මලසිරුව භූමි දාණය කිරීම මෙම වෛරසයේ පැතිරීමට තුඩු නොදෙන බව. ඔවුන් දෙදෙනාගේ මත ප්‍රමාණවත් නැත්නම් ආණ්ඩුවට තවත් මත විමසිය හැකියි. එනිසා ආණ්ඩුව පළමු කොටම මෙම ආදානයේද භූමි දානයේද කියන ප්‍රශ්නය දේශපාලනයෙන් අයින් කරන්න ඕන. හැබැයි ආණ්ඩුව මේ තුල සිදු කරමින් තිබෙන දේශපාලනය මෙවැනි යම් ජන කොට්ටාසයකට අතිශය සංවේදීව බලපාන ප්‍රශ්නයක් තමන්ගේ දේශපාලන කෝණයෙන් මැනීම ආණ්ඩුව අත්හැරිය යුතුයි. ඒ නිසා දැනුත් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ ආදානයේද භූමි දානයේද කියන පාපන්දුව තමන්ගේ දේශපාලන පොරපිටියේ එහෙට මෙහෙට ගහන පන්දුව බවට පත් කරගෙන තිබෙනවා. තාමත් මා දැක්කා තාක්ෂණික නොවන මුස්ලිම් മന്ത്രിවරු මහින්ද මහත්තයා හම්බුනම කියලා තියෙනවා. කොහරි වීලි කෑල්ලක් හොයාගන්න කියලා. එතකොට වෛරස් රෝගයන් පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්මයාට තියෙන්නේ මොකද්ද? දැනුම. ආකේන මේ වියලි භූමියක් හොයාගන්න කිව්වලු කියලා මම දැක්කේ മന്ത്രിවරු කියන. තව මේ මලසිරුරු මාලදිවයිනේ ගිහිලා භූමි දානය කරන්න බැරිද කියලා මාලදිවයිනෙන් ඇහුවයි කියලා ජනාධිපතිවරයා ප්‍රවෘත්ති පළ වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රවේශ වෙන්න ඕනකම තිබෙන්නේ. විද්‍යාත්මක වශයෙන් ලෝකෙම පිළිගන්න ලද වෛරස් පිළිබඳ විශේෂඥයින්, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ වගේම අපේ රටේ වසංගත රෝග ඒකකයේ උපදාන වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ මේ පිළිබඳ කරුණු ගණනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ මේ පිළිබඳ තමන්ගේ දේශපාලන ප්‍රවේශය අත්තරින්න ඕන. ආණ්ඩුව මේකෙනුත් බලන්නේ දේශපාලනය. එනිසා රජයේ වහම මේ පිළිබඳ තමන්ගේ දේශපාලන ප්‍රවේශය අත්තර තාක්ෂණික, විද්‍යාත්මක, සෞඛ්‍යමය ප්‍රවේශයකට ආයිතු තිබෙනවා. දැනට ඒ පිළිබඳ මත ඉදිරිපත් කොට තිබෙන විද්‍යාඥයින් ප්‍රමාණවත් ඔවුන්ගේ මත ප්‍රමාණවත් මදිනා තවත් කරුණු විමසා වහාම මේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දිය යුතුයි. එසේ නැතුව තමන්ගේ හුදු දේශපාලන ප්‍රවේශයෙන්
මේ ප්‍රශ්නේ විසඳීම සඳහා දරන ප්‍රයත්නය අපේ රටේ විශාලතම අර්බුදයක් නිර්මාණය විය හැකි අනතුරු පෙන්වා තිබෙනවා. මා නෙවෙයි. අධිකරණ ඇමති අලි සබ්රි මහත්මයා. ඔහු ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සමීපතමයි. පාර්ලිමේන්තුවට තේරීපත් වුණාට පසුව පළමු වතාවට කැබිනට් අමාත්‍ය ධූරයක් දීපු පළවෙනි ඇමතිවරයා අලි සබ්රි. ඔහු මා දැක්ක ප්‍රකාශ කොට තිබෙනවා මෙය කවර අන්තයකින් කෙලවර විය හැකිද කියන අනතුරක් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා මා හිතනවා ආණ්ඩුව වහම මෙම ආදාහනයේද භූමි දානයේද කියන ප්‍රශ්නය දේශපාලන ප්‍රවේශයෙන් අත්තර සෞඛ්‍ය විද්‍යාත්මක තාක්ෂණික ප්‍රවේශයෙන් මේ සඳහා පිළිතුරු සොයාගත යුතු වෙන තමයි අපේ ස්ථාවරයේ අපේ යෝජනාව. ඒ වගේම වසන්ත රෝග ව්‍යාප්තිය ඉවෙන පුරා යන එකත් අත්කරම අපි දැක්කා විශේෂ සිදුවීම් දෙකක් වුණා. ඔබතුමාලා අපි දැක්කේ මා සාකච්ඡාවල මේ සම්බන්ධයෙන් කතා කරන නිසා මේක කතා කරන්නේ නෙමෙයි. එකක් තමයි බන්ධනාගාර සිදුවීම. අනික තමයි මෑතකදී සිදුවෙච්ච අධිකරණයේ ගිනි ගැනීමේ සිදුවීම. මේ සිදුවීම් දෙකක් මොන වගේද කියලා ඔබතුමාලා විග්‍රහ කරන්න. බන්ධනාගාර සිදුවීම ආරම්භයේදී මට මතකයි ආණ්ඩුවේ අමාත්‍යවරු මේ රිවර්ස් පෙත්තක් ගැන කිව්ව ඔබට මතක ඇති. පෙති විශේෂඥයෙක් අපේ රටේ ඉන්නවා. විවිධ වර්ගයේ පෙති විශේෂඥයෙක්. පෞගේ කාලේ නම් පැණි විශේෂඥයෙකුත් වෙලා හිටියා මම දැක්ක විදිහට. දැක්ක මතක පැණි විශේෂඥයෙක් වෙලා ඉන්නවා. ඉතින් ඒ බන්ධනාගාරයේ සිදුවීම ඉතාමත් ඛේදවාචකයක්. ඒ සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශ විසින් පත් කරන ලද කමිටුවක් විසින් නිර්දේශ ලබා දී තිබෙනවා. එම බන්ධනාගාරයේ රැඳවියන්ගේ සටන නැත්නම් උද්ඝෝෂණය නොසන්සුන්තාවයට මතුවීම සඳහා ඉතාමත් බලපාන සාධක ගණනාවක් බන්ධනාගාරය තුළ තිබුණු බව. ඒ වගේම බන්ධනාගාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කිව්වා කිසිවෙක් වෙඩි මිය නොගිය බව. හැබැයි මරණ පරීක්ෂණ දැන්ට කරලා 4 දෙනා මොකද 11 දිනකින් තව 7 දිනක මරණ පරීක්ෂණ අවසන් කළා නැහැ. ඒ 4 දෙනාම මිය ගොස් තිබෙන්නේ වෙඩින් බව එළිදරව් වී තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න වලට සුපුරුදු පරිදි ඒක අලුත් දෙයක් නෙමෙයි මේ ආණ්ඩුවේ සුපුරුදු පරිදි ජනතාවගේ ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් වෙනුවට උණ්ඩිය තෝරන තත්යකට පත් වී තිබෙනවා. ඒ තමයි බන්ධනාගාරයෙන් පෙන්වු කරන්නේ. ඉතින් අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ගිනි ගැනීම පිළිබඳව මම හිතන තාමත් පරීක්ෂණ වාර්තාවක් එළි දක්වලා නැහැ. නමුත් මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ ආందోලනයට තුඩු දෙන යම් සිදුවීමක් සිද්ධ වෙනකොට ඒක අනෙක් පසට හැරවීම සඳහා යම් ප්‍රවෘත්ති නිර්මාණය කරන තත්ත්වයක් තිබෙනවා. ඔබට මතක ඇති ප්‍රේමලාල් ජයසේකර කියන മന്ത്രിවරයා ඔහු මිනිමරුන්කට එහි වරදකරුවෙක් බවට පත් වී මරණීය දඬුවම හිමි වී තිබෙන කෙනා පාර්ලිමේන්තුවට ගෙනලා දිවුරුම් දෙන දවසේ මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා ගව ඝාතනය නතර කරනවා කියලා. ඒතර මාධ්‍ය එම മന്ത്രിවරයාගේ පාර්ලිමේන්තු ප්‍රවේශයේ නෙවෙයි එදා සාකච්ඡාවට බඳුන් වුණේ වැඩිපුර මොකද්ද? ගව ඝාතනය පිළිබඳව. ඒක තමයි එදා ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ. හැබැයි එහෙම අය විශාල මස් කර්මාන්තශාලා ගිහිල්ලා තව සති දෙකක් මාස දෙකකින් විවෘත කරනවා. එන ලෝකේටම මස් අවශ්‍යතාවෙන් 10% සපුරන කර්මාන්තශාලා විවෘත කරනවා. එතකොට එනම් සාධාරණ සැකයක් මතුවෙනවා. එදා ගව ඝාතනයේ තහනම් ක්‍රීම් පිළිබඳ සාකච්ඡාව ගත්තේ අර ප්‍රශ්න යට ගැසීමද කියලා. ඒ වගේම මට මතක විදිහට අධිකරණ සංකීර්ණය ගිනිගත් දවසෙත් කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා තිබුණා නැගිනිර ජැටිය කොළඹ වරායේ ඉන්දියානු සමාගමට පවරන්න. ඒක තමයි ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබුණේ. හැබැයි ලයිව් දර්ශන මාතෘකාවට බවට පත් උනේ අධිකරණ සංකීර්ණ ගිනි ගැනීම. ඒ නිසා සාධාරණ සැකයක් ඇති වෙමින් තිබෙනවා.
රටට ජනතාවටත් ව්‍යසනයක් ගෙනත් දෙන තීන්දුව ආණ්ඩුව ගත්තාම ඒ තීන්දුව යටපත් කිරීම සඳහා යම් නාටකයක යෙදෙනවාද කියන සාධාරණ සැකයක් තිබෙනවා. මොකක් හරි එකක් කෙනෙකුට ඒගොල්ලෝ වෙන එකකින් ওই පැණියත් මට හිතෙන්නේ මොකද ලෝකේ වෛරසය මැඩ පැවැත්වීම සඳහා වැක්සින් එකක් එන්නතත් හොයා ගන්නකොට ඒ එන්නත අපිට ගෙනෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නේ සාකච්ඡා කරනව වෙනුවට අපි ලෝකෙටම පැණියක් හොයාගත්ත කියලා ප්‍රවෘත්තියක් හදනවා. ඒ පැණිය අරගෙන නේද සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ පැණිය බොනවා මම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යාඥයෙක් මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යතුමියට පුළුවනි හොද්දක ලුණු අඩුද වැඩිද කියලා තීරණය කරන්න. ඒක හොද්දක නේ අපි දකින්න ඔය සාමාන්‍යයෙන් නේ හැන්දෙන් පොඩ්ඩක් අරගෙන හොද්ද හිතෙන වෙලාවේ පොඩ්ඩක් මේ දිවේ ගාලා හොද්දේ ලුණු අඩුද ඇඹුල් අඩුද වැඩිද කියලා තීරණය කරනවා. හැබැයි මේ පැණියක් බීලා හොඳ නරකද කියලා තීරණය කරන්න පුළුවන්ද? මම දැක්ක සෞඛ්‍ය අමාත්‍යතුමිය පැණිය බීලා ඇස් දෙකෙන් টොප් කියනවා. මේ මොකද්ද මේ විකාරය? ඊළඟ එතුමිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියන ප්‍රධාන වශයෙන්ම මෙම පැණිය පිළිබඳ අවධානය ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බව. එහෙමනේ කියන්නේ. මම හිතන්නේ ජනාධිපතිවරයා මුණගේ සිටි තිබෙනවා කියලා. කියන්නේ නැත්නම් ජනාධිපතිවරයා කියන්නේ. ඊළඟ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා මෙය බදාගෙන ගෙනිච්ච ආකාරය. ඒතර ඒක යම් නාටකයක්. ඇත්ත ප්‍රශ්න යට ගැසීම සඳහා ඇත්ත අවශ්‍යතාව ප්‍රත්‍යයෙන් යම් නාටකයක්. ඒක නාටකෙම කෙලවර වී තිබෙනවා. ඇත්තට ගත්තොත් අපේ ආයුර්වේද වෙදකම අපේ පාරම්පරික වෙදකම ඒක දිගු ඉතිහාසයක් තිබෙනවා. ඒ පිළිබඳව ග්‍රන්ථ ඒ පිළිබඳව පාරම්පරික එන බෙහෙත් කටවචනෙන් එන මේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ විශාල ලෙඩ රෝග ප්‍රමාණයකට ඒවා හිතකර සිටී තිබෙනවා. අදත් අපේ ගමේ අපේ ගම්වල ඕනෑම කෙනෙකුට ලෙඩක් ඇතිවෙන පළමු කොටම බටීර වෛද්‍ය ක්‍රමයේ දෙන ඩිස්පෙන්සරියට යන්න පෙර ගෙදර මොන හරි කරන්න බලන එක්කෝ මෙම්බරිස් ආව නම් නේද පාවට්ට කොළ තම්බලා දුමක් අල්ලන්න බලනවා නැත්නම් පස්පංගෝ බීලා බලනවා උණ ගතිය නම් කොත්තමලි තම්බලා බීලා බලනවා ඒ නිසා අපේ ප්‍රවේශයේ තියෙන්නේ ආරම්භයේදීම ආයුර්වේද පාරම්පරික වෙදකම ගැන විශ්වාස කරනවා මොකද ඒකෙන් ගුණදායක තිබෙනවා මා කියන්නේ එතන නෙමෙයි මේ ප්‍රශ්නේ තිබුණේ මේක මේ කාලියම්ම කෙනෙක් ආවේශ වුණා කියලා කාලියම්ම කිව්ව කියලා හීනෙන් බේතක් මම දැක්ක මොකද්ද මේක පරීක්ෂණ කරනකොට දැන් පරීක්ෂණ කරන කණ්ඩායමටත් මේ පිළිබඳ පරීක්ෂණ කරන්න බාර දුන්නා පරීක්ෂණ කරන අයටත් මේකේ සාම්පලයක් ලබා දීලානේ ඉතින් විද මහත්තයා කෙනෙකුළු පරීක්ෂණ කරන්න බෑ මම මේක මතුරනවා කියලා ඉතින් මතුරුනේවා ඒකේ සංයුතියෙන් පරීක්ෂා කරන්න බෑ ඒ නිසා මේ විකාර රූපී නාටකයන් මේ ආණ්ඩුව දියත් කරන බව පෙන්වු කර මොකද ඒ සාකච්ඡාව පටන් ගන්න මාධ්‍ය නාලිකාවෙන්ම තේරුම් ගන්න පුළුවන් ඒ සාකච්ඡාවේ දිශාව කුමක්ද කියලා. හරිද? ඒ වෙද මහත්තයා එලිබහින්නේ කොහෙන්ද කියන එකෙන් හොයාගන්න පුළුවන්. ඒ වෙද මහත්තයා කාගේ නිර්මාණයක්ද කියන එක. පැණි මහත්තයා ඇත්තට වෙද මහත්තයා කියනට වඩා. නේද? ඒ නිසා ඒ පැණි මහත්තයා එලිබහින වේදිකාවෙන්ම අපිට කියන්න පුළුවන්. ඒ වේදිකාවේ තිරේ පිටුපස්සේ ඉන්නේ පැණි මහත්තයාගේ අයිතිකරුවන් කවුද කියලා. ඒ නිසා පෞගේ කාලේ පුරාවටම ආණ්ඩුව ජනතාවගේ ආందోලනයට තුඩු දෙන රටටත් ජනතාවටත් ව්‍යසනයක් දෙන සිදුවීම් සාකච්ඡාවට බඳුන් වෙනකොටම ආණ්ඩුව හැම විටම කරන දේ තමයි වෙනත් ප්‍රශ්නයක් සමාජ වෙත ගෙන හැර දාන එක. ඉතින් එහෙමද කියන එකක් උසාවිය පිළිබඳ ප්‍රශ්නෙට අපිට පෙළ නගිනවා. ඒක වෙනස ඉතින් තව ප්‍රශ්නයක් තමයි මේ පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් ආදී අපි දකින දේවල්. මුතුමාලා මේ සම්බන්ධයෙන් එත පළාත් සභාව අපේ ව්‍යවස්ථාවේ තිබෙනවා. මැතිවරණය පමා වී තිබෙනවා. නමුත් ආණ්ඩුව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරමින් තිබෙනවා. එතකොට මොකද 20 වෙනි සංශෝධනයේ සම්මත කරනකොට ඔවුන් කිව්වා මේ 2021 වසරේ නව ව්‍යවස්ථාවක් 2021 වසරේ සම්මත කරන්න සූදානම් වෙන බව. ඒ වගේම විටින් විට කරුණු ඉදිරිපත් කළා තිබෙන්නේ පළාත් සභා ක්‍රමයේ පිළිබඳ ඔවුන්ගේ තිබෙන විරෝධය ඒ සංශෝධනයෙන්. එතකොට අතර වඩාත් යෝග්‍යයි එම නව ව්‍යවස්ථාව සම්මත කරලා එම පළාත් සභාවල තියෙන ව්‍යුහය මොකක්ද කියලා හරියටම තීරණය කරලා මැතිවරණයකට යන එක තමයි වඩාත් යෝග්‍ය. නමුත් තිබෙන ව්‍යවස්ථාවේ පළාත් සභාව තිබෙනවා නම් ඉතින් ඒ තැබීමේ ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ වෙලාව
මැතිවරණයක් පැවැත්වීම සඳහා උචිතද කියන එක ආණ්ඩුව කල්පනා කරලා බලන්න ඕනකම තිබෙනවා. ඉතින් වඩාත් හොඳ නව ව්‍යවස්ථාවේ මේ නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුව කියලා තියෙනවා. මම හිතනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා මේ නව ව්‍යවස්ථාවට යෝජනා ගැනීම සඳහා මතක පත්‍ර දැන්වීම, ඒ වගේම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාලය පිහිටවලා තිබෙනවා ව්‍යවස්ථාව හදන්න. ඉතින් මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම පළාත් සභාව ගැන යමක් ලියවේවි කියවේවි. ඉතින් ඊට පසුව මැතිවරණ පවත්වන වඩාත් යෝග්‍යයි. නමුත් මැතිවරණ කිසිත්ම පමා කිරීමේ තරම්වත් හොඳ කරුණක් නොවේ. ඒ සැලකිලි ලක් කළ යුතු ඉංග්‍රීසි තමයි පිස්තාව. දැන් පළසභා මේ සක්‍රියව නොවන අවස්ථාවකදී මේ සඳහා වැය කරන මුදල් ඉදිරියක් වෙනවා. ඔව් ඇත්තටම පළාත් සභා වල මුදල් 82ක් පමණ වැඩිපුර තියෙන පුනරාවර්තන වියදම් පඩි නඩි ගෙවන්න. ඒ නිසා ඒ වියදමේ අඩුවක් වෙන්නේ නැහැ. මොකද පළාත් සභා යට තියෙන නිලධාරීන්ට පඩි නඩි ගෙවීම. ඒතකොට දැන් සිදු වී තිබෙන දේ තමයි පළාත් සභා කියන සභාවක් කරා පාලනය වෙච්චි තැන් තනි ආණ්ඩුකාරවරයෙක් කරා පාලනය. ඒක ටිකක් භයානකයි. මොකද තනි කෙනෙක් හිතමතේ තීන්දුව ගනිමින් කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ අවසන් තීරණයක් ආණ්ඩුව විසින් ගත යුතු තිබෙනවා කියලා තමයි අපි හිතන්නේ. සමාජ මාධ්‍ය ව්‍යාපන කිරීමක් මේ දවස්වල කතා වෙන මේ සම්බන්ධයෙන් මොකද්ද පක්ෂයක් විදිහට ඔබතුමාගේ? ඇත්තටම ආණ්ඩුව පාලනය කරන්න ඕන මොනවද? ආණ්ඩුව පාලනය කරන්න ඕන මේ බඩු මිල. මට මතකයි ඔය ගැසට් නිවේදන ගණනාවක් ගැහුවා බඩු මිල ගැන. නේද? ලංකාවේ පළවෙනි වතාවට ගැසට් එකක් ගැහුවා පොල් වලට. පළවෙනි වතාවට පොල් මිලට ගැසට් එකක් ගැහුවා. හාල් වලට ගැසට් එකක් ගන්නවා. එක එක සීනි වලට ගැසට් ගන්නවා. ඒතර ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් හිතනවා නම් පළමු කොටම ආණ්ඩුව පාලනය කරන්න උත්සාහ කරන්න ඕන බඩු මිල. දෙක ආණ්ඩුව පාලනය කරන්න උත්සාහ කරන්න ඕන මෙම වසංගතයේ පැතිරවීම. කොවිඩ් වසංගතයේ පැතිරවීම පාලනය කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්න ඕන. ඒ නිසා ආණ්ඩුවට පැවරී තිබෙන පාලනය කරන්න බොහෝ දේවල් තිබෙනවා ජනතාවට අත්‍යවශ්‍ය. හැබැයි ආණ්ඩුව පාලනය කරන්න හදනවා Facebook සමාජ ජාල. එනි සමාදක කේලිය රඹුක්වැල්ල ප්‍රකාශයක්ම කරලා තිබුණා මේවා ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරනවා කියලා. ඉතින් එයින් පෙන්වු කරන්න යන කවරක්වත් නෙවෙයි. ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා. රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම තමන්ගේ අතට අරන් තිබෙනවා. තවත් මාධ්‍ය ආයතන ගණනාවක් තමන්ගේ අනසකට යටත් කරන් තිබෙනවා. අද පුරවැසියන්ගේ විශේෂ දේශපාලන ව්‍යාපාර ස්වාධීන මතදන් කරන්නේ පුරවැසියන්ගේ තමන්ගේ අදහස් තමන්ගේ තොරතුරු ගලාගෙන යාම සඳහා ප්‍රධාන විවරයක් විවෘත වී තිබෙනවා සමාජ ජාල. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ මෙන්න මේක වහන්න. ඔබට මතක ඇති සබ්රි මාසෙකට මිලියන 17ක ආසන්න ප්‍රමාණය කාර්යාලයකට යනකොට ඒක පිළිබඳ විශාල සාකච්ඡාවක් ගොඩනැගුණේ සමාජ ජාලය ඇතුළේ. හැබැයි සබ්රි කාර්යාලයට යන්නේ නැහැ කියලා තීන්දුවක් ගැනීම තරම් ඒවා ප්‍රබල වුණා. ඒ නිසා පැණිය ගැන ගත්තත් නේද විශාල ප්‍රබල මාධ්‍ය නාලිකාවේ කලවි කරන්න හදනකොට ඒ වගේ තිබුණු මිත්‍යාභාවය මිත්‍යා අදහස වැඩිපුර සමාජගත කරන්න පටන් ගත්තේ සමාජ ජාල හරහා. ඒ නිසා ආණ්ඩුවේ මේ ව්‍යසනයන්ට විරුද්ධව සමාජ ජාලවල යම් සැලකිය යුතු ප්‍රගතිගාමි ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනේ පාලනය කරන්න. හැබැයි අපි අනිවාර්යෙන් කියනවා ඒවා ලියාපදිංචි කිරීම සඳහා දරන උත්සාහය අනිවාර්යෙන් පරාද කරනවා. හැම දෙයක්ම පාලනය කරන්න ජනතාවගේ අදහස් පාලනය කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. ආණ්ඩුව මේ උත්සාහ කරමින් තිබෙන්නේ ජනතාවගේ හිතන එක පාලනය කරන්න. එනිසා ජනතාව හිතන එක පාලනය කිරීම සඳහා ආණ්ඩුව මේ දරන ප්‍රයත්න පරාද කර යුතුයි. අපි දන්නවා පාටලි චාප්ටික මහත්මයා ජාතික හෙළවුරුමින් ඉවත් නැවත ඒ ඔහු යන භූමිකාවේ නැවත සන්දානගත වීමක් ගැන කතා කරනවා. එක පැත්තකින් මංගල සමරවීර මහත්මයා නැවත කරලට ඇවිල්ලා ඉන්නවා යම් යම් කාරණා කියන නැවත UFP එක සම්බන්ධයෙන් යම් කාරණා කියනවා. ඔබතුමා දකින්න විදිහට මොකක් හරි 2025 දී දේශපාලනික නිකන් අමුතු වෙනස් වීමක් වේද මේ රට තුළ ඔය කියන කාරණාත් එක්ක බලනවා. අමුතු වෙනස් වීමක් නෙවෙයි අපේ රට අවශ්‍ය අලුත් වෙනස් වීමක්. ඔබ ඔය සඳහන් කරපු සියලු බලවේගයන් සියලු එක්තැන්වීම් කිසිදු අලුත්භාවයක් නැහැ. පැරණි අපේ රට අසාර්ථක භාවයට ගෙන යන ලද කඳවුරු යලි අලුත් ආකාරයකින් පෙළ ගැසෙනව ඇරුණුකොට ඒ කියන්නේ පැරණි කඳවුරු අලුත් ආකාරයකින් පෙළ ගැසෙනවා. ඒ නිසා අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ දැන් අලුත් එකක්. ඒ මුකුත් නෙවෙයි.
අපි ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට කිව්වා තනි පුද්ගලයන්ට මේ රටේ මැජික් රටක් හදනවා කියන්නේ තනි පුද්ගලයන්ගේ මැජික් වැඩක් නෙවෙයි කියලා. හැබැයි ජනතාව හිතුවා රට හදනවා කියන්නේ මැජික් කාරයෙක්ගේ නේද වැඩක් කියලා. ඉතින් මැජික් කාරයෙක්ට රට හදන්න බැරි බන් තවරු වී තිබුණා. ඒ නිසා අපේ රට ගොඩනැගීම සඳහා සාමූහික ක්‍රියාවලිය, අවංකභාවය, කැපකිරීම සහිත ව්‍යාපාරයක් වුණා. ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ අපිට සංවාද කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේ දේශපාලන ව්‍යාපාරේ ස්වාමිකත්වයේ තියෙනවා. මේ ගොඩනැගීම සඳහා දේශපාලන ව්‍යාපාර, සමාජ සංවිධාන, පොදු ජනයා ස්වාමිකව මේ ප්‍රයත්න මැදිහත් වෙන ස්වාමික ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. අවංකභාවය අවශ්‍යයි. Taman සැබවින්ම මේ රටේ ජනතාවට ආදරණය කරන බවත් අපේ රටේ ජනතාවත් මේ හිර වී තිබෙන මහා ව්‍යසනයේ ගොඩ ගැනීම සඳහා අවංක චේතනාවක් තියෙන බව එයත් අපිට අවශ්‍යයි. ඊළඟ කැපකිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමගේ කාලය, ශ්‍රමය, දැනුම සියල්ල කැප කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ආර්ථික ප්‍රතිපත්ති, කුසකර්ම ප්‍රතිපත්ති අපි කතා කරමු. හැබැයි මේ ගුණාංග වලින් සමන්විත දේශපාලන ව්‍යාපාරයකට විතරයි මේ රට ගොඩනැගී හැකි වන්නේ. මෙතෙක් ගොඩනගද කිසිදු ආණ්ඩුවකට අවංකභාවය තිබුණේ, කැපකිරීම තිබුණේ, සාමිකත්වය තිබුණේ. ඒ පදනම මත නව ආර්ථික ගමනකට අවතීර්ණ වීම තමයි 2025 දී කළ යුතු වන්නේ. ඒ නැතුව පැරණි දේශපාලන ව්‍යාපාර නව ආකාරයේ අලුත් කඳවුරු වලට ගොනු කිරීමෙන් පළක් නැති කියන එක තමයි අපේ අදහස. ගොවි පාලනය සම්බන්ධයෙන් කොහොමද දැන් මේ විදිහ වෙනස් රටවල් එන්නත් එහෙම මේකල ජනතාවට ලබා දීම තියෙනවා අපේ රටේ එහෙම සූදානමක් නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. ඒ කියන්නේ අපි මම කලින් කිව්වා අපි පළවෙනි රැල්ල සැලකුත් ප්‍රමාණික මැඩ පැවැත්වුවා. ඒ මැඩ පවත්වන්න ආණ්ඩු, සෞඛ්‍ය සේවා නිලධාරීන්, මාධ්‍ය, සමාජ සංවිධාන, පුරවැසියන් ඒකමතියක හිටියා. මෙවැනි වෛරසයක් පරාජයට පත් කිරීමේදී මේ සියල්ලංගෙම ඒකමතික භාවය අවශ්‍යයි. මා හිතනවා පළමු රැල්ල පරාජය රහස ඒක. මොකද එක මුකුත් කිව්වේ නැහැ. මේ කල දාන්න ගියේ නැහැ, පැණි බෙදන්න ගියේ නැහැ. ඔක්කොම සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිර්දේශයන් තිබුණා. ඒක ඔක්කොටම යටත් වුණා. මාධ්‍යව සමාජ වෙත ගිරිච්ච, සමාජයකින් දැනුවත් වුණා. ඒ නිසා මුළු සමාජයේම ඒකමතික භාවයක ඉඳන් මේක කටයුතු කරා. හැබැයි මෙතෙන්දි වෙලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් මේ සියලු සමාජ සංවිධානවල ඒකමතික භාවය බිඳිලා තියෙනවා. එක්කෙනෙක් පැණියක් උස්සන් ඇවිල්ලා කියනවා ඒක ගැහුවොත් හරි කියනවා. තව කෙනෙක් කලයක් දාලා කියනවා කලේ දැම්මොත් හරි කියලා. මේ ඒකමතික භාවය. ඉතින් සමහර අය ඒතකොට පැණි ගැන දුවනවා. ඒක නේ තියෙන්නේ දැන්. සෞඛ්‍යාංශ විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව නම් කටයුතු කරන්නේ කෑගල්ලේ පැණි ගන්න ඔහොම පොදි බදන්න විදියක් නැහැනේ. හැබැයි සෞඛ්‍යාංශයේ නිර්දේශයන් යටපත් වෙලා පැණිය මේකේ ප්‍රධානික බවට පත් වෙනවා. ඒකමතික භාවය බින්දෙනවා. ආණ්ඩුව ගත්තත් ඔබට මතක ඇති පහුගිය දවස්වල ගැසට් ගහපු විදිහේ රෑ 12ට වහනවා කියනවා, අය 6ට නෑ කියනවා, 5ට තව එකක් කියනවා, මතකනේ. ඉතින් මේ මුළු ඒකමතික භාවයේ බිඳීම තමයි දෙවෙනි රැල්ල මේ ව්‍යාප්ත වීම සඳහා ප්‍රධාන එක. ඊළඟ මේ මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ වගේම ලෝකයේ විවිධ රාජ්‍යන් විසින් මේක දැනට කියා තිබෙන මේක වැක්සින් එකකින් තමයි මේක අවසන් වෙන්නේ කියලා. ඒ සඳහා වැක්සින් ස්ථා පරීක්ෂණ කළ වැක්සින් හොයාගෙන ඒ පිළිබඳව වැක්සින් දැන් දෙන්න ලබා දෙමින් තිබෙනවා. හැබැයි මාදක් අපේ රටේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී මහත්මයා කියලා තිබුණා මේ අපිට තාම මේකට සූදානමක්වත් නැහැ කියලා. අපිට කොච්චර ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන්ද ඒ සඳහා? අපිට නොමිලේ ආධාර ලෙස කොච්චර ප්‍රමාණයක් ලැබෙයිද? අපිට මුදල් ලෙස කොච්චර ප්‍රමාණයක් ඕනද? අපි ඒවා ගොඩ ගහ ගෙනලා ගබඩා කරගන්නේ කෙසේද? අපි ජනගහනය ගත්තොත් ලක්ෂ 200කට වැඩි මිලියන 22ක් විතර ඉන්නේ. ඒතර මේ මිලියන 22කටම අපි දෙනවද? අපි මිලියන 10ක් කියලා උපකල්පනය කරමු. ඒතර මිලියන 10කට වැක්සින් එක දෙන්න තමයි අපේ යාන්ත්‍රණය මොකද්ද? අපි සාමාන්‍යයෙන් අපේ වසරකට ඉපදෙන්නේ දරුවෝ ලක්ෂ 3,30,000ක් වගේ. අවුරුද්ද පුරාම අපි මේ 3,30,000ට ඉන්ජෙක්ෂන් එක දෙනවා. ඒතර අපි ලක්ෂ 100කට එක විතර ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කොච්චර කාලයක් ගත වෙයිද? ඒ සඳහා ඉන්න මේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත්ද? නව తాවකාලික කාර්ය මණ්ඩල ප්‍රමාණයක් අපිට පුහුණු කරන්න වෙයිද? මේ තියෙන මධ්‍යස්ථාන ප්‍රමාණවත්ද? මේ තියෙන ගබඩා පාසුකම් ප්‍රමාණවත්ද? මේ සියල්ල සකස් කළ යුතුයි. හැබැයි අපි හොයලා බලනකොට ඒ පිළිබඳ කිසිදු අවධානයක් හෝ සූදානමක් නැහැ. ඒ නිසා ආණ්ඩුව
මෙම වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා ලෝකේ ජයග්‍රහණත් පත් කරගත්තත් ඒ ජයග්‍රහණ අපේ රට ගෙන එන සඳහා අසමත් සැලකිතු කාලයකට. ඒක තමයි පෙන්වු කරමින් තිබෙන්නේ. හොඳයි අවසානයේ මේ පාසුප්‍රාය සම්බන්ධයෙන් සිද්ධ වෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අපි දැක්ක මේ පෞද්ගලික දවස සිදුවීමත් එක්කම නීතිපතිවරයාගේ සම්බන්ධක නිලධාරණිය වෙනුවෙන් එතුමිය ඉල්ලීමක් කරනවා. මොකද එතුමියට චෝදනා කීපයක් එල්ල වුණා පරීක්ෂණ කණ්ඩායමෙන් දෙදෙනෙකුගෙන්. ඒ සම්බන්ධයෙන් එතුමිය ඉල්ලීමකුත් කරා බැගෑ පැත්ත. මම දැක්ක එතුමිය ඉල්ලා කරලා තිබුණේ ඇය කොමිසමට අපහාස කරා යයි හිතාමතා කරපු දෙයක් නොවේ. ඒ නිසා ඒකට සමාව ඉල්ලන බවත් මම දැක්ක කොමිසමේ බහුතර කණ්ඩායම් විසින් එයට අභියාචන අධිකරණයේ කොමිසමට අපහාස කරා යයි කියලා චෝදනා ගොනු නොකළ යුතුයි කියන ස්ථාවරයකට කොමිසම ඇවිල්ලා තිබෙනවා. මගේ ඇයගේ නිසාරා මහත්මියගේ සිදුවීම පිළිබඳ බැලුවොත් ඒක තමයි තියෙන්නේ. නමුත් කොවිඩ් පරීක්ෂණය ඒ කියන්නේ කොවිඩ් සමාන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ගැන බැලුවොත් නම් මා හිතන්නේ මගේ අදහස් වලට වඩා කාදිනතුමා විසින් ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා ඒ පීඩාවට අගතියට පත්වෙච්ච පාර්ශවයන් හෝ නීතියේ සාධාරණත් අපේක්ෂා කරන පාර්ශවයන් කිසිසේත්ම මෙම පරීක්ෂණ ක්‍රියාවලියට මෙම කොමිසමේ ක්‍රියාවලියට එකඟ නොවන බව තමයි පෙන්වන්න කරලා තිබෙන්නේ. ඒ නිසා ඒකත් තවත් ඔය එක නාලිකාවල තියෙනව නේද ඉවර වෙන්නේ නැති ටෙලි නාට්‍ය. මම නම් කියන්නේ නාලිකාවල නේද මේ තියෙනවා එක ඒවා. ඒ ඉවර වෙන්නේ නේද? ඉතින් අලුත් දිශාවකට යනවා. බලනකොට පටන් ගත්තු නළුවා නෑ වෙන නළුවෙක් ඇවිල්ලා. නේද පටන් ගන්නකොට ප්‍රේමවන්ති නෙමෙයි දැන් වෙන ප්‍රේමවන්තියක් ප්‍රධාන චරිතයට ඇවිල්ලා. මෙහෙමනේ මේ නාට්‍ය ගමන් කරමින් තිබෙන්නේ. අන්න ඒ ආකාරයෙන්ම නාට්‍යයක් තමයි මට නම් පෙන්නේ පාස්කු කොමිසම. පටන් ගන්න පරීක්ෂණ එකක් කැඳවන අය බලපුවම දැන් අන්තිමට කියලා වෙලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරියක් කැඳවීමෙන් තමයි දැන් අවසන් ජවනිකාව දියත් වෙමින් තිබෙන්නේ. ඒතකොට පාස්කු කොමිසම පටන් ගන්නකොට අය කොතන ඉන්නේ නැද්ද? ඒ කොමිසමේ පරීක්ෂණ ක්‍රියාවලිය මම හිතන්නේ මේ අහල පාලකවත් හිටපු නැති කෙනෙක් දැන් අර මෙගා නාට්‍යයේ නිකන් අලුත් ප්‍රේමවන්තියෙක් ආවා වගේ. ඉතින් මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන නිසා කොමිසම ඉලක්කයකට සැලසුම් සහගතව නොයන බව සමාජ මතයක් තිබෙනවා. ඉතින් ඒක සාධාරණ මතයක් කියන බව අපිට දැනෙනවා. එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාට කාලෙකින් හින්දා ගොඩක් ප්‍රශ්නත් ඇහුවා නේද? ඉතින් කොවිඩ් තත්ත්වයේ හැමුයි අලුත් අවුරුද්දත් ළඟා වෙමින් තිබෙනවා. අපි අවසන් වශයෙන් මේ පුරවැසියන්ගෙන් ඔබෙන් හැමදෙනාගෙම ඉල්ලා හිටින්නේ මෙම වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පුරවැසියන් හැටියට අපි හැමදෙනාම මේ කාලේ විශේෂයෙන්ම මේ උත්සව සමය කියලා කියන පුරවැසියන් වැඩිපුර ඒකට ගැවසෙන එකට ඉන්න එකට සාමූහික ක්‍රියාකාරකම් දෙන කාලයක්. ඉතින් ඒක සැලකිතු ප්‍රමාණයකින් අපි කැප කරලා මෙම වෛරසය ව්‍යාප්ත වීම විශේෂයෙන් මේ උත්සව සමයේ මේක ටිකක් අනුතුරුදායක තත්ත්වයක් තිබෙනවා. ඒ මැඩ පැවැත්වීම සඳහා පුදු පුරවැසියන්ගේ දායකත්වය අපේක්ෂා කරමින් එහෙනම් අපි නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාට.